समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකේ පැහැදිලි කරන පණිවිඩය තුල අපට ඊතා විඩාවකින් තොරව වෙහෙසකින් තොරව සිත්සේ මේ ධර්මයේ දියුණු කරගෙන යන්න පුළුවන්. විඩාවකින් තොරව මේ ධර්මයේ දියුණු කරගන්න පුළුවන් කියලා කියන්නේ මේ ධර්මයේ ගවේෂණය කරගන්න භාග්‍යවතුන් වහන්සේ නමක් බෝධිසත්වවරයෙක් විදිහට ඒ ගත කරපු ජීවිතය සුළුපටු ජීවිතයක් නෙමෙයි. ඒ ගත කරපු ජීවිතය අතිශය කර්කසයි. ඊට වෙහෙස කරයි. අවුරුදු 6ක් පුරාවට ගත කරපු ජීවිතය ඇස්සේ තිබුණේ මහ විඩාවක්. මහ පීඩාවක්. එබඳු කයකට සාමාන්‍ය මිනිහෙකුට දුක් දෙන්න බෑ. මිනිස්සෙකුටත් බෑ. පාරමී ධර්මයන්ගේ ශක්තිය තිබුණු බෝධිසත්වවරයෙක් එහෙම කළාට සාමාන්‍ය කෙනෙකුට එහෙම කරන්න බෑ. කාටද පුළුවන් එක දිගට හිම වැටෙන සීතලේ ගැහි මාස 4ක් හිමේ වාඩි වෙලා ඉන්න? කාටද පුළුවන් එක බත් හුලකින් යැපෙන්න, මුං ඇටයකින් යැපෙන්න? මිනිස්සු කවුරුවත් නැති, මිනිස් පුලුටක්වත් පේන මානෙකවත් නැති ගැඹුරු කැලෑවේ හුදෙකලාවේ හරියට අහිංසක මුවෙක් මිනිස්සෙක් දැක්කහම වනලැහැබෙන් වනලැහැබට බෑවුමෙන් බෑවුමට පලා යනවා වගේ කාටද පුළුවන් එහෙම භූමිය අතහැර දාලා යන්න? බෝධිසත්වරයෙකුට හැර එබඳු ගැඹුරු කැලෑවක හිත දියුණු කරගෙන ඉන්න කාටවත් බෑ පින්වත්නි. කාටවත්ම බෑ. ඒ නිසා මේ උන්වහන්සේ විදියට ಭಾರತයේ තිබුණ විවිධාකාරී ආගමික හැඩතලයන් ඔස්සේ හිත පුහුණු කරගෙන උන්වහන්සේ ස්වයංබුත් ඥාණින් අවබෝධ කර ධර්මයක් අපේ දෝත මත තියලයි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවේ. එතකොට මේ ධර්මයේ අපේ දෝත මත තිබ්බ එකේ උන්වහන්සේ බලාපොරොත්තු වුණු නිවීම අපි තුල සාක්ෂාත් කරගන්න අපි තුල උනන්දුවක්, කැමැත්තක්, වීරියක් නැත්තම් මොකද්ද පින්වත්නි අපේ ජීවිතයේ තුල පවතින සාරය? මොකක්ද අපේ ජීවිතයේ තුල පවතින හරය? මොකක්ද අපේ ජීවිතයේ තුල ගොඩනගා ගන්න පුළුවන් වටිනාකම? එහෙම එකක් නැහැ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කොට වදාළ ධර්මයේ තුල දායාද වන ශ්‍රාවකයෙකුට අවශ්‍ය වන මාතෘකාවක් පැහැදිලි කරලා තිනවා භාවනාව සම්බන්ධව. මාතෘකා පාඨයේ හැටියට ඇත්තටම අපෙන් ගොඩාක් දෙනෙකුත් විමසන දෙයක් තමයි මේ දැන් ওই මෛත්‍රී භාවනාව එක එක පැති විදර්ශනා කරන විදිය අපි මතක් කළා. අපි මීට කලින් ওই අට්ඨාරස විපස්සනාව කියලා එකක් මතක් කළා. මේ අට්ඨාරස විපස්සනාවට මෛත්‍රිය නගන්න බැරිද කියලා සමහර අය අපෙන් විමසලා තිබුණා.
භාවනාව සම්බන්ධව දේශනාවක මාතෘකා පාඩයක් තියෙන නිසාත් එය බොහෝ දෙනෙක් විමසන නිසාත් අපි මේ දේශනාවෙන් කල්පනා කළා විශාල පිරිසකට කවදා හෝ මෙබඳු දේශනා අන්තර්ජාලය තුල හෝ තිබ්බොත් එබඳු දේශනාවකින් කොහොමද මේ අට්ඨාරස විපස්සනාවට මෛත්‍රී භාවනාව හරවගන්නේ කොහොමද කියන කාරණය හැම බෞද්ධ ශ්‍රාවකයෙකුටම වැදගත් වේවි කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා බුද්ධ දේශනාව පැහැදිලි කරන අට්ඨාරස විපස්සනාව කියන්නේ විපස්සනා භාවනා කළ යුතු ආකාර 18. මේ 18ට මෛත්‍රිය නගන්නේ කොහොමද කියලා සංක්ෂේපයෙන් අද මේ දේශනාවෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මෙච්චර කල් ගොඩක් දෙනෙක් හිතාගෙන හිටියේ මෛත්‍රී භාවනාවෙන් බහුතරයක් මං කියන්නේ දන්න අය ඉඳ ඇති. දැනුගත් ධර්මදර විනීදර බහුශෘත ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳ මතු කළ බව හැබෑවක්. ඒ ඔස්සේම අපිත් ඒ පිළිබඳ යම් සංවේගයක් හදාගෙන මේවා මතු කරපු බව ඇත්ත. ඒක නොදැන්නගෙන හිටියා මේක අපි මතු කළා වගේ එකක් එහෙම නෙමෙයි මේ කියන්නේ. නමුත් මෛත්‍රී භාවනාව කිව්වේ මේ දහම් පාසලේ පුංචි ළමයින්ට උගන්වන එකක් කියලා මිනිස්සු හිතාගෙන හිටියේ. එතනින් එහාට කිසිදු හරයක් ඇති දෙයක් විදියට වටිනාකමක් ඇති දෙයක් විදියට බහුතර පිරිසක් මේක තේරුම් අරගෙන හිටියේ නැහැ. ඒ නිසා අපි අද මේ දේශනාව තුලින් කල්පනා කරනවා ඔබට සිහි කරන්න කොහොමද අට්ඨාරස විපස්සනාව වැඩෙන විදිහට මෛත්‍රී භාවනාව වඩන්නේ කියලා. එහෙනම් මෛත්‍රී භාවනාවෙන් හිත සෝතාපන්න තත්ත්වයේ සකදාගාමි තත්ත්වයේ වැනි තත්ත්වයකට උනත් පත් කරගන්න පුළුවන් විදිහට මේ මෛත්‍රී භාවනාවම හරව ගන්න අවශ්‍ය එක්තරා පටිපාටියක් තමයි මේ අට්ඨාරස විපස්සනාවට මෛත්‍රී භාවනාව හරව ගන්නවා කියලා කියන්නේ. දැන් ඔබට මතක ඇති මෛත්‍රී භාවනාව මෛත්‍රියෙන් විදර්ශනාවට මෛත්‍රී නිවනට කියලා අපි දේශනා කීපයක්. ඒ දේශනාවලදී අපි මතක් කළා මෛත්‍රී භාවනාව කරලා සත්වයක් පුද්ගලෙක් නැති බව දැකීම පිණිස කොහොමද මෛත්‍රී භාවනාව හසුරුව ගන්නේ කියන එක කල්පනා කරලා ඔබට දැන් නුවණක් ඇති. ඒ දේශනාව ප්‍රඥා නාලිකාවෙන් කීප විටක්ම විකාශනයත් වුණා. ඒ නිසා මෛත්‍රිය කියන එක ASCII සත්වයක් පුද්ගලයෙක් මමෙක් නියෝජනය කරන පුද්ගල භාවයක් නැහැ කියන ආකාරයට දකින විදිහට මෛත්‍රිය තුලම පිහිටා විපස්සනා කරන විදිහක් ගැන අපි මතක් කළා. එතකොට මේ පියවරේම ඉදිරි පියවරක් විදිහට අපි කොහොමද මේ අට්ඨාරස විපස්සනාව මෛත්‍රී භාවනාව තුල වඩාගන්නේ? මේක වැඩුණොත් ස්ථීරවය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට සෝතාපන්න තත්වයේ සකදාගාමි තත්වයේ යනි ඉහළ ආධ්‍යාත්මික ප්‍රවේශයන් උපදවා ගන්නට පුළුවන් බවයි බුද්ධ දේශනාව අවධාරණය කරන්නේ. පින්වත්නි, දැන් ඔබට මතක ඇති මෛත්‍රී වඩන ක්‍රම දෙකයිනේ දිශාව මේ මහග්ගත චේතෝ විමුක්තියයි අපමාන චේතෝ විමුක්තියයි කියලා. මෛත්‍රී වඩන ක්‍රම දෙකක් තියෙනවා. ඒ මොන ක්‍රමින් හරි මෛත්‍රී වඩන අය මේ වෙලාවේ මේ දේශනාව අහගෙන ඇති. ඒ විදිහට මෛත්‍රිය වඩාගෙන ගිහින් එතනින් පස්සේ පින්වත්නි ඒ විදිහට මෛත්‍රී භාවනාව දියුණු කරලා අවසන් වුණාට පසුව භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කරනවා ඒ කියන්නේ බුද්ධ දේශනාව අපට මතක් කරනවා ඕනෑම භාවනාවක් කරන කෙනා විපස්සනාව පැත්තට Tamanගේ අවධානය යොමු කරගන්න අවශ්‍යයි කියලා. එතනදී අපි මතක් කළා ඔබට අර මේ හිතවත් සත්‍යෝ, මැදිහත් සත්‍යෝ, අහිතවත් සත්‍යෝ, උතුරු දිසා භාග සත්‍යෝ, දකුණු දිසා භාග සත්‍යෝ මේ විදිහට මෛත්‍රිය වඩන එක මේ ගැඹුරින් බලනකොට ඒකත් යථාර්ථය නෙමෙයි, පරමාර්ථය ඒක නෙමෙයි. මොකද උතුරු දිසාව කියලා දිසාවක් සත්‍ය වශයෙන්ම නෑ. හේතුව මට උතුරු දිසාව ඔබට දකුණු දිසාව වෙන්න පුළුවන්. මට දකුණු දිසාව තවත් කෙනෙකුට නැගෙනහිර දිසාව වෙන්න පුළුවන්. ඒක සාපේක්ෂයි කියලා අපි මතක් කළා. ඒ වගේම අර මෛත්‍රී භාවනාවේ සරල පියවරවල් වලදී අපි කතා කරන හිතවත් සත්වයෝ, අහිතවත් සත්වයෝ, මැදහත් සත්වයෝ කියන එක ඇස්සෙත් හිතවත් කියලා සත්තු జాතියක් කොහෙවත් ලෝකේ නෑ. හිතවත් කියලා සත්තු ලෝකේ නැති නිසා හිතවත් සත්වයෝ කියන එකම යථාර්ථය නොවේ. මොකද හිතවත් කියලා ලේබල් කරන්න පුළුවන් සත්තු කොටසක් නෑ. එහෙමනම් මට හිතවත් කෙනා ඔබට අහිතවත් වෙන්න පුළුවන්. මට අහිතවත් කෙනා ඔබට හිතවත් වෙන්න පුළුවන්.
ඔබට මැදහත් කෙනා මට අහිතවත් වෙන්න පුළුවන්. මට මැදහත් කෙනා ඔබට හිතවත් වෙන්න පුළුවන්. මේ විදිහට මේ ඔක්කොම සාපේක්ෂකයන් විදිහට මැද තැනකදී මෛත්‍රී භාවනාව දියුණු කරලා ඒ ශ්‍රාවකයා පොදු ඒක තැනකට ඇවිල්ලා වඩනවා කියලා කියවනේ. මොකද්ද? සියලු සත්වයෝ. එච්චරයි. සියලු සත්වයෝ. දැන් මේ ගැන අපි දේශනා දෙකක් තුනක් කරලා තියෙනවා. සියලු සත්වයෝ කියලා මෛත්‍රිය වඩාන ගිහින් සියලු සත්වයෝ කියලා වඩාන යනකොට ඒකත් හොඳට විදර්ශනා කරනකොට තේනවා සියලු සත්තු කියලා જાතියකුත් නැහැ. කොහෙද එහෙම සියලු සත්වයෝ කියලා જાතියක් ඉන්නේ? ඒකත් බොරුවක්. ඒකත් යථාර්ථය නෙමෙයි. සියලු සත්තු කියලා කොට්ටාසයක් නැහැ. සත්වයා පුද්ගලයා කියලා කියන්නේම මායාවකට. සත්වයක් පුද්ගලයෙක් කියලා ගන්න සත්ව පුද්ගල සාරයක් මේ ලෝකේ ඇත්තේ නැහැ. සත්ව පුද්ගල සාරයෙන් කතා කරන්න පුළුවන් දේවලුත් ලෝකේ ඇත්තේ නැහැ. ඒ නිසා ලෝකේ යථාර්ථය සත්වයක් පුද්ගලයෙක් කියලා කතා කරන්න පුළුවන් සීමාවක නෙමෙයි පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් ගැඹුරින් ජීවිතේ දකින්න පටන් ගත්තා. ඕනේ මෛත්‍රී භාවනාවෙම කරන ක්‍රමය ගැන අපි කියලා දීලා තියෙනවා. විපස්සනා කරන. සියලු සත්වයෝ කියන එක අස්සෙත් නාම රූප ධර්මයන් ටිකක් ක්‍රියාත්මක වෙන්නේ. තව විදිහකින් කිව්වොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ධර්ම ටිකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් ඔන්න ටිකක් ගැඹුරට ගිහින් තියෙන දැන් මෛත්‍රී වැඩුවට දැන් මෛත්‍රී භාවනාවෙන් විපස්සනාව පැත්තට හැරිච්ච ශ්‍රාවකයෙක් නේ තියෙන්නේ. නමුත් දැන් අපි මෙතන කියන්නේ අද අෂ්ටාරස විපස්සනාව වඩා ගන්න විදිය මෛත්‍රී භාවනාව. දැන් මෙතන සියලු සත්වයෝ කියන එක ASCII ධාතු හයක් ක්‍රියාත්මක වෙනවා කියලා අපි මීට කලින් පැහැදිලි කරලා තිනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු හයක් ක්‍රියාත්මක වෙන්නේ. මේ ධාතු හය වෙන් කරලා මෛත්‍රිය වැඩුවොත් ඒක තනි මුලාවක් කියලා පේනවා. මේ කියන්නේ අර සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා කියපු එක සුවපත් වෙත්වා කියපු එක මේ ආකාශ ධාතුව සුවපත් වේවා පඨවි ධාතුව සුවපත් වේවා මේ ඊර එළිය සුවපත් වේවා කියනවා වගේ 아무තු එකක් කියලා තියෙන්නේ කියලා තේරෙනවනේ ඔබට. ඒතකොට ඒකම තමයි සියලු සත්වයෝ සුවපත් වේවා කියන්නේ. මොකද මේක ASCII තියෙන ධාතු හයක් නම් ධාතු හය බෙදලා බලනකොට ඒ බෙදීම තුල ක්‍රියාත්මක වෙන්නේ සත්වයක් පුද්ගලයෙක් විදියට ගන්න දෙයක් නැති භාවයක් නම් තියෙන්නේ. ඉතින් මෙතන අපි හිතන පරමාර්ථය අපි හිතන යථාර්ථය මෙතන නැහැ කියලා අපිට පැහැදිලිව පේන්න තියෙනවනේ පින්වත්නි. ඉතින් මේ විදියට බලනකොට අපිට තේරෙනවා මෛත්‍රී භාවනාව වඩනවා කියන්නේත් මම මෛත්‍රිය වඩනවා මම සියලු සත්තුන්ට මෛත්‍රිය කරනවා මම සියලු සත්තුන්ට මෛත්‍රිය පතුරවනවා කියලා කියන්නේත් වෙන එකක්. මොකද මම කියලා කෙනෙක් නැති බවනි බුද්ධ දේශනාව පැහැදිලි කරන්නේ. මමෙක් නැති බවයි බුද්ධ දේශනාව අවධාරණය කරන්නේ. සියලු සත්වයෝ කියන එක ASCII ක්‍රියාත්මක වෙන්නේ අපි මේ මම කියලා හැම වෙලාවකම ගන්න එක ASCII මම මෛත්‍රිය වඩනවා කියන එක ASCII ක්‍රියාත්මක වෙන්නේ පින්වත්නි මේ ස්කන්ධ පරයායක් නේ ක්‍රියාත්මක වෙන්නේ. ස්කන්ධ ටිකක් ක්‍රියාත්මක වෙන්නේ. කොහොමද ස්කන්ධයන් ටික ක්‍රියාත්මක වෙන්නේ? දැන් මම මෛත්‍රිය වඩනවා මෛත්‍රිය පතුරවනවා කියලා කියනකොට මේ මෛත්‍රී භාවනාව කරන වෙලාවේ පින්වත්නි Tamanගේ හිත තුළ ඇතිවෙන මේ ක්‍රියාවලිය ASCII වෙන කවර දෙයක්වත් සිද්ධ වුණා නෙමෙයි. මෙතන මේ පංචස්කන්ධ ධර්මයක් ඇති වෙලා නැති වෙලා යාමක් තමයි සිද්ධ වුනේ. මෛත්‍රී වඩන එක ASCII. එතකොට ඒකත් ලියා ගන්න මේ පින්නතුන්ට පැහැදිලි. මොකද පංචස්කන්ධය ඇති වෙන නැති වෙන විදිහ ගැන නිරන්තරයෙන් ප්‍රකටව අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට දැන් මෛත්‍රිය වඩනවා කියන එක ASCII මම මෛත්‍රිය වඩනවා කියන එකම මොනතරම් බොරුවක්ද මොනතරම් මුලාවක්ද කියලා ගැඹුරින් ධර්මයේ විශ්ලේෂණය කරනකොට විමසනකොට පේන්න පටන් ගත්තානේ. මොකද මම මෛත්‍රිය වඩනවා නෙමෙයි එක්කෝ මේ විදිහට බැලුවත් හරි නාම රූප ධර්මයන් ටිකක් හටගෙන ඇතිවිලා නැති වෙලා යනවා. එක්කෝ පංචස්කන්ධ ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා. ඒකයි දැන් මෙතන පින්වත්නි බලන්න රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක්මයි ඇති වෙලා නැති වෙලා ගියේ කියලා අර මෛත්‍රී භාවනාව තුලම ඉඳලා බලනවා. දැන් මෙච්චර වෙලා මම මේ මෛත්‍රී වැඩුවට මේ මෛත්‍රී වැඩිම තුල මා තුල ස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වීමක් විනා වෙන කවර දෙයක්වත් මෙතන උනේ නෑ නේද?
මම මෛත්‍රිය වැඩුවා මම අහවලාට මෛත්‍රිය පැතිරෙව්වා කිව්වට මෛත්‍රිය වැඩිම සහ පැතිරවීම අතර උනේ තමා තුළ ස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වීමක් විනා වෙන කවර දෙයක්වත් නෙමෙයි කියලා පැහැදිලිව Tamanගේම මනසින් Tamanටම දැක ගන්න පුළුවන්. Tamanටම දැක ගන්න පුළුවන්. මෙන්න මේ දැක ගැනීම තුළ ඒ ශ්‍රාවකයාට පුළුවන් අවබෝධයේ පැත්තට ශ්‍රාවකයාට නැමෙන්න. නමුත් දැන් මෙතනින් තමයි අපට අට්ඨාරස විපස්සනාව වඩන තැනට මෛත්‍රිය හසුරුව ගන්න තියෙන්නේ. දැන් අපි දකින්න ඕන භාවනාවෙන්ම මෛත්‍රී භාවනාව කර මම මෛත්‍රිය වඩනවා මට මෛත්‍රිය පතුරවනවා මම මෛත්‍රිය පතුරවනවා කියලා මම සියලු සත්වයන්ට මෛත්‍රිය වඩනවා කියලා මේ සියලු සත්වයෝ ඒ කියන්නේ සත්ව සහ මම කියලා භාවයක් මෙතන හදාගත්තට සත්ව හෝ මම හෝ කියලා භාවයකින් ලෝකේ ගන්න හරයක් සාරයක් නෑ නේද? ඒ බඳු සාරයක් කොතනද තියෙන්නේ කියලා එයාට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. එතකොට එයාට තේරෙනවා මේ මම මෛත්‍රිය වඩනවා කියන එක ASCII සිද්ධ වෙන්නේ නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලා යන ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක වීමක් විතරමයි. මෙන්න මේකයි දකින්න ඕන. ඒ කියන්නේ රූපය හට ගන්නවා නිරුද්ධ වෙනවා. එතකොට රූපය හටගෙන නිරුද්ධ වෙනකොට ඇත්තටම චක්කු විඥානය පහළ වෙනවා. සෝත විඥානය පහළ වෙනවා. මේ විදිහට විඥානස්කන්ධයක් පහළ වෙනවා. දැන් මෙතන භාවනාව කරනකොට මනෝ විඥානයනේ ක්‍රියාත්මක වෙන්නේ. මනසින්නේ මේක සම්පූර්ණයෙන් විශ්ලේෂණය කර කර මිත්‍සිත පතුරවන්නේ. විඥානස්කන්ධයේ පහළවීමක් සිද්ධ වෙනවා. ඊට අනුව පින්වත්නි නොයේක ආකාරයේ සංඥාවන් පහළ වෙනවා. සියලු සත්වෝ කියන එක පවා සංඥාවක්නේ. සියලු සත්තු කියලා જાතියක් නැහැනේ කොහෙවත්. අපි ඉස්සල්ලාම කියවනේ ධාතු හයක ක්‍රියාත්මක වීමක් තියෙන්නේ කියලා. එතකොට මේ ධාතු හයක ක්‍රියාත්මක වීමක් තියෙන්නේ කියලා දකින්නකොට සියලු සත්වෝ සුවපත් වේවා කියලා මේ විදියට පහළ වෙන සංඥා ගොඩක් නේ තියෙන්නේ මෛත්‍රී වඩීම ASCII. මම සුවපත් වේවා කියන එකම සංඥාවක් නේ. මම කියලා එකක් කොහෙද යථාර්ථයක් තියෙන්නේ? සංඥාව කියන්නේ ඇති දෙයක් නැති දෙයක් ඇති බවට මවලා පෙන්වන එක නේ පින්වත්නි. සංඥාව කියන්නේ. සංඥාව කියන්නේ නැති දෙයක් ඇති බවට මවලා පෙන්වනවා. එච්චරයි. නැති දෙයක් ඇති බවට මවලා පෙන්නකොට අන්ධබහල පෘථග්ජනෙක් එකට මුලාවටපත් වෙනවා. වෙන කවර දෙයක්වත් මෙතන සිද්ධ වෙන්නේ නැහැ පින්වත්නි. දැන් මේ යථාර්ථය අපි ඊටාම පැහැදිලිව හොඳින් දැක ගන්න ඕන පින්වත්නි. ඊළඟට අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ ධර්මයේ තුලින් බලනකොට අපට ප්‍රකට වෙන දෙයක් තමයි දැන් මේ විදිහට සංඥා පහළ වෙනකොට සංඥා ස්කන්ධයක් පහළ වෙන්නේ. ඊට අනුව සුඛ වේදනාවකුත් උපදින්න පුළුවන්. නිරාමිස සුඛ වේදනාවක් වේදනා ස්කන්ධයකුත් ජනිත වෙනවා. ඊට අනුව මේ මෛත්‍රිය කියන එකම සංකාරයක් නේ. මෛත්‍රිය කියන්නේම හිතේ මෛත්‍රිය කියන්නේම සංස්කාරයක්. මේ සංස්කාර ටිකක් ඇති වෙලා නැති වෙලා තියෙන්නේ. ඊට අනුව අර රූපයේද අර කම්පනයක් සිද්ධ වෙනවා. අර නාම ධර්ම ඇසුරෙන් රූපය කම්පණයටපත් කරනවා. රූපස්කන්ධයත් පහළ වෙලා හටගෙන මේ විදිහට බලද්දී මම මෛත්‍රිය වැඩුවා මම මෛත්‍රිය පැතිරෙව්වා මම අහවල් පැත්තටයි මෛත්‍රිය වැඩුවේ කියලා කතා කළාට තමා තුළ ස්කන්ධ පහක් හටගෙන නිරුද්ධ වෙනවා කියන එක තේරෙනවනේ. මමෙක් වඩපු මෛත්‍රියකුත් නැහැ, වැඩිච්ච මෛත්‍රියකුත් නැහැ, වඩාපු කෙනෙකුත් නැහැ, වැඩුව කෙනෙකුත් නැහැ. සියල්ල තුලම මා තුළ ස්කන්ධයන්ගේ පහළ වෙලා නිරුද්ධ වීමක් විනා මෙතන වෙච්ච කවර දෙයක්වත් නැහැ කියලා දැක්කහම මෛත්‍රිය වැඩිම තුල උන ගැඹුරු ක්‍රියාවලිය පේනවනේ දැන් මෙතන. මෛත්‍රිය වඩනකොට ඇතිවෙච්ච ක්‍රියාවලිය මොකද්ද? ස්කන්ධයන්ගේ සමුදයයි වැයයිනේ. ස්කන්ධයන් හටගෙන නිරුද්ධ වීමක් නේ මෙතන සිද්ධ වුනේ පින්වත්නි. එතකොට ස්කන්ධයන් නිරන්තරයෙන්ම දැන් මෛත්‍රී භාවනාව පැය භාගයක් වැඩුවා කියලා කියන්නේ.
පැය භාගයක් මෛත්‍රිය වඩනකොට පැය භාගෙම මේ ස්කන්ධයන් ටික පහළ වෙලා තිබුණාද? හරි මෛත්‍රියෙන් වාඩි වුණා. වාඩි වෙන වෙලාවේ ඔන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් පහළ වුණා. ඒ ස්කන්ධ ටික එක දිගට පවතිගෙන ඇවිල්ලා භාවනා විවර කරනකොට ඒ පරිච්ඡේදය නිමා වුණා. එහෙමද? නෑ. එහෙනම් මොකක්ද උනේ? නිරන්තරයෙන් ස්කන්ධයන්ගේ ඇතිවීමක් නැතිවීමක් වුණා. කුමක් මතද? මෛත්‍රිය වැඩිම මත. මෙන්න මෙතන ස්කන්ධයන්ගේ ඇති වෙලා නැති වෙලා යන තැනදී තමයි අට්ඨාරස විපස්සනාවෙන් බලන්නේ. අන්න භාවනාවෙන් ඉඳලා එතන පින්වත්නි ඒ තැනදීම අට්ඨාරස විපස්සනාවෙන් මේ පුද්ගලයා මේ ටික දිහා බලනවා. කොහොමද බලන්නේ? පින්වත්නි ප්‍රධාන වශයෙන් අනිච්චානුපස්සනා අනිත්‍ය වශයෙන් අනුපස්සනා කරනවා. මෛත්‍රිය වැඩිම තුල ඇතිවෙච්ච ස්කන්ධයන් අනිත්‍ය වුණා නේද කියලා මේ මෛත්‍රී භාවනාව වැඩිච්ච තැනක පහළ වෙච්ච ස්කන්ධයන් නිරන්තරයෙන්ම ඇති වෙලා නැති වෙලා ගිය විදිය තමන්ගේම මනසින් තමන්ගේම හිතින් දකින්න. තමන්ගේම හිතින් දකින්න. එතකොට තමන්ගේම හිතින් මේ කතාව දකිනකොට පින්වත්නි තමන්ගේම හිතින් මේ කතාව දකිනකොට අන්න එතන වැඩෙනවා අනිච්චානුපස්සන. මේවා නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලා යනවා කියන එක. අනිත්‍යතාවයට යනවා. මොනවද? මෛත්‍රිය වැඩිම තුල පහළ වෙන ස්කන්ධයන්. අන්න එතන අනිච්චානුපස්සනාව වැඩෙනවා. ඊට පස්සේ මේ අනිත්‍ය වෙලා යන ස්කන්ධයන් අනේ මම අද පැය භාගයක් මෛත්‍රිය වැඩුවා. මම අද මෙච්චර වෙලාවක් මෛත්‍රිය වැඩුවා. වඩපු මම මෛත්‍රිය ASCII දැක්කොත් ඒ දැකීම තුල යථාර්ථයේද දකින්නේ? යථාර්ථයෙන් එහාට ගියපු අවිද්‍යාසහගත දැක්මක්ද තියෙන්නේ? අවිද්‍යාසහගත දැක්මක්. ඇයි මම පැය භාගයක් මෛත්‍රිය වැඩුවා එක දිගටම මගේ හිත කොහෙටවත් ගියේ නෑ කියලා කියනවා නම් ඒ කතාව යථාර්ථේ නෙමෙයි. මොකද යා පැය භාගයක් මෛත්‍රිය වඩනකොට කියන්න බැරි වාර ප්‍රමාණයක් ස්කන්ධයන් පහ ඇතිවි ගිහිනුයි තියෙන්නේ. එතකොට ඒ බඳු ඇතිවි නැතිවි යන ස්කන්ධයන් ටිකක පහළවීම මම වැඩුවා කියලා අල්ලගත්තොත් ඒ ඔස්සේම දුකයි පහළ වෙන්නේ. ඇයි? යථාර්ථයට නෙමෙයි විවෘත වෙලා තියෙන්නේ. මේ විදිහට ස්කන්ධයන්ගේ ඇතිවි නැතිවි යනකොට එබ්බඳු ස්කන්ධ ටිකක් උපාදානය කරගත්තොත් මේ ස්කන්ධයන්ගේ පහළවීමනේ පොදුවේ මම වැඩුවා කියලා තුරුල් කරගත්තේ, ලං කරගත්තේ. ඒ ලං කර ගැනීම තුල පින්වත්නි ශ්‍රාවකයා දුකට මේ නිරන්තරයෙන් අනිත්‍යතාවයේ නිසාම අනිත්‍ය නම් එතන ඒ ස්කන්ධයන් දුකක්මයි. කොතන රූපස්කන්ධයක් ජනිත වුණත්, කොතන වේදනා ස්කන්ධයක් ජනිත වුණත්, කොතන සංඥා ස්කන්ධයක් ජනිත වුණත්, කොතන සංකාර ස්කන්ධයක් ජනිත වුණත්, කොතන විඥාන ස්කන්ධයක් ජනිත වුණත් එතන දුකමයි පවතින්නේ කියලා දුක්ඛානුපස්සනා වඩනවා. ඊළඟට පින්වත්නි ඒ විදියට බලලා එතකොට මේ මෙබඳු ස්කන්ධයන් ටිකක පහළවීමකට මම වැඩුවා මමයි අද මෛත්‍රිය වැඩුවේ කියලා මමම දකිනවා නම් ඒක මොනතරම් මුලාවක්ද? ඇයි? මෛත්‍රිය වැඩිම ASCII උනේ ස්කන්ධයන් ටිකක පහළවීමක් නම් ඒ ස්කන්ධයන් ටිකක පහළවීමකට මම වැඩුවා මට හොඳට වැඩෙනවා කියලා දැන් සමහරවිට හිත බොහොම මාන්නයක් පවා හදා ගන්නවා. දැන් මට පැය 2ක් ඉන්න පුළුවන් භාවනාවේ. පැය 3ක් ඉන්න පුළුවන්. මගේ හිත විසිරෙන්නෙම නෑ, කොහෙටවත් යන්නේ නෑ කියලා මාන්නයකුත් හදා ගන්නවා. මගේ හිත විසිරෙන්නේ නෑ කිව්වට නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලාගේ ස්කන්ධ ධර්මයන්ගේ පහළවීමක් නිරුද්ධ වීමක් විනා මෙතන වෙච්ච කවර දෙයක්වත් ඇත්තේ නෑ පින්වත්නි. කිසිම දෙයක් මෙතන නෑ. කිසිම දෙයක් නෑ. ඒ විදියට දකිනකොට අනත්තානුපස්සනාව වැඩෙනවා. මම වැඩුවා නොව, මමයි මෛත්‍රිය වැඩුවේ නොව, වඩපු මම මේ පැත්තේ ඉන්නවා නොව
මෙතන මම වැඩුවා කියලා ගන්න බෑ. මෙතන ස්කන්ධයන් ටිකක් පහළ වුණේ. මේ පහළ වෙච්ච ස්කන්ධයන් කියන්නේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා ස්කන්ධයන් පිළිබඳ යථාර්ථයේ දකිනකොට අනාත්තානුපස්සනාවත් වැඩෙනවා. ඔන්න එතන ඉඳලා අනාත්තානුපස්සනාව. ආත්මී මෛත්‍රිය වැඩිම තුල ආත්මීය ස්වභාවයක් පවර ගන්න බෑ, පනව ගන්න බෑ කියලා දකිනකොට. ඊළඟට පින්වත්නි එතනම ඒ ශ්‍රාවකයා විසින් නිබ්බිදානුපස්සනාව වඩනවා. මේ නිරන්තරයෙන් ඇතිවෙන ස්කන්ධයන් ධර්ම පහක් නේද මෛත්‍රී භාවනාව තුලත් පහළ වුණේ. මම මෙච්චර කල් මොන්නතරම් මුලාවකද හිටියේ, මමයි මෛත්‍රිය වඩන්නේ, මටයි මෛත්‍රිය වැඩෙන්නේ කියලා මොනතරම් මුලාවකද හිටියේ කියලා ඒකත් භාවනාව තුලම දකිනවා. මේක මේ ස්කන්ධයන් පිළිබඳ කලකිරෙන්න ඕන, කොයිතරම් මුලාවකද ඉඳලා තියෙන්නේ. මෙතන කොහෙද මම කොහෙද වඩපු මම මේ පැත්තේ ඉන්නවමයි කියලා හිතාගෙන මෙච්චර කල් වැඩුවට මෙතන ස්කන්ධයන්ගේ සමුදේවි හටගෙන නිරුද්ධ වෙවි යන ස්වභාවයක් නේද තියෙන්නේ කියලා දකිමින් නිබ්බිදානුපස්සනාව. එතකොට මේ කලකිරෙන්නේ ස්කන්ධයන්ගේ ඇති වෙන නැති වෙන එකට. මට උවමනයි එක දිගට මේ ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක වීම අත්දකින්නේ. නමුත් මෙතන එහෙම කරගන්න පුළුවන්කමක් නැහැ. ඒක ලෝක ධර්මතාවයක්. එහෙමනම් එක මොහොතක්වත් හරියට එකම හිතින් මෛත්‍රිය වඩා ගන්න බෑ පින්වත්නි බලාගෙන යද්දි. මේ ස්කන්ධයන් එතකොට ඒ ස්වභාවයේ නිසාම තමයි මෙතන කලකිරීමක් හදාගන්නේ. නිබ්බිදානුපස්සනාව වඩනවා. ඊළඟට විරාගානුපස්සන, අට්ඨාරස විපස්සනා, ඊළඟ එක විරාගානුපස්සන. මෙතන අර සප්තානුපස්සනාවක් තියෙනවා. නමුත් ඒක මම විස්තර කරන්නේ නැතුව ඉස්සරහට යන්න උත්සාහ කරන්නේ මේ කෙටියෙන් කියාගෙන. මොකද සප්තානුපස්සනාවත් එකතු වෙනවනේ අට්ඨාරස විපස්සනාවට. ඊට පස්සේ යා විරාගානුපස්සනාව වඩනවා. විරාගය කියන්නේ නොඇලිය යුතු දෙයක්. කවරක්ද නොඇලිය යුතු? මේ පංචස්කන්ධ ධර්මයට නොඇලිය යුතු දෙයක්. මේ මෛත්‍රී භාවනාව වඩනවා කියලා මගේ අතින් උනේ ස්කන්ධ ධර්මයන්ගේ පහළවීමක් විනා වෙන දෙයක් නෙමෙයි. මේක නොඇලිය යුතු තත්වයක්. මොහොතක්වත් ඇලෙන්න හොඳ තත්වයක් නෙමෙයි. නොඇලිය යුතුමයි කියලා එතනදී පින්වත්නි ඒ ශ්‍රාවකයා විසින් විරාගානුපස්සනාව වඩනවා. එතකොට විරාගානුපස්සනාව වඩාගෙන යනකොට ඔන්න එතනින් යා ඊට පස්සේ දකිනවා මේ මෛත්‍රී භාවනාව වැඩිම තුල මා තුල සිද්ධ වුණේ මේ පංචස්කන්ධ ධර්මයක පහළ වීමක්, මේක නිරුද්ධ වී යන ස්වභාවයට නේද ආйти කියලා යා නිරෝධානුපස්සනාව වඩනවා. එතකොට මොකද වෙන්නේ? නිරෝධානුපස්සං භාවෙන්තෝ සමුදයං පජහති. ඇතිවීම අතහැරිලා යනවා. නිරෝධය දකින්නකොට මේ ඔක්කොම නිවිලා යන දෙයක් නේද? මේ ඇති වෙන මෛත්‍රී භාවනාව තුළ පහළ වෙන ස්කන්ධ ධර්මයන් නිරන්තරයෙන් නිවි යන ස්වභාවයට නේද ආйти. එතකොට මේ මෛත්‍රී භාවනාව තුළ සුඛ වේදනාවක් ඇති වුණා කිව්වත් ඒ සුඛ වේදනාවත් නිරුද්ධම වෙලා යන එකක් නේද? මම මෛත්‍රිය වඩනවා කියන එක සංඥාව සියලු සත්‍යෝ කියලා සංඥාව ගන්නකොට ගත්ත තැනම මේ සංඥාව නිරුද්ධ වෙලා යනවා නේද? ඉතින් කොහොමද මෛත්‍රිය වඩන්නේ කියලා අර පරමාර්ථයයි දකින්නේ. නෑනේ අපි මෙච්චර කල් මෛත්‍රිය වැඩුවානේ කියලා මේක වැරදි විදියට අල්ලගන්න එපා. සියලු සත්‍යෝ කියනකොටම ඒ සත්‍යෝ කියන සංඥාව එතනම බිඳිලා ගිහින් නිරුද්ධ වෙලා ගිහින් මෛත්‍රිය කියන සංස්කාරය, මෛත්‍රිය සංකාරයක් නේ. මෛත්‍රිය කියන සංස්කාරය පින්නත්නි එතනම නිවිලා ගිහින්, එතනම නිරුද්ධ වෙලා ගිහින්. එතකොට මේ විදියට නිරුද්ධ වෙලා යන ස්වභාවයට නේද ආйти කියලා මොකක්ද මේකේ මම මෛත්‍රිය වැඩුවා මට මෛත්‍රිය වැඩෙනවා කියලා අල්ලන්න තියෙන්නේ? මේ ඔක්කොම නිරෝධ ධම්ම නේද කියලා දකිනකොට නිවිලිවි යනවා. එතනම නිවිල යනවා. මම සුවපත් වේවා කියනකොට ඒ සංඥාවේ නිරුද්ධ වෙච්ච නිසා තමයි ඊළඟ වචනේ කල්පනාවට එන්නේ. උතුරු දිසා භාග කියනකොට ඒක නිරුද්ධයි. සියලු සත්‍යෝ කියනකොට ඒකත් නිරුද්ධයි සුවපත් වේවා කියනකොට. ඉතින් කොහොමද මෛත්‍රියක් වඩන්නේ? මේ සියල්ලම නිරෝධ ධර්ම නේද කියලා දකිනකොට එතන නිරෝධානුපස්සනාව ඇති වැඩෙනවා.
එතකොට මෛත්‍රී භාවනාව කරගෙන යනකොට නිරාමිස සුඛ වේදනාවක් ඇති වුණාට මේ සුඛ වේදනාවට වශී වෙලා වැඩක් නැහැ. ඇයි? සුඛ වේදනාවත් එතන මෙතනම නිරුද්ධ වෙලා යනවා. සියලු සත්‍යෝ කියන සංඥාවත් එතන මෙතනම නිරුද්ධ වෙලා යනවා. සුවපත් වේවා කියන එකම සංඥාවක්. ඒකත් එතනම නිරුද්ධ වෙලා යනවා. එතනම නිරුද්ධ වෙලා යනවා. මේ ඔක්කොම නිරෝධ ධර්ම විදියට දකින්න. සියල්ලම නිරුද්ධ වී යන ස්වභාවයෙන් දකින්න. මේ විදියට දකින්නකොට පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ නිරෝධානුපස්සනාවයි වැඩි. මේ මෛත්‍රිය වැඩිම තුළ ස්කන්ධයන්ගේ නිරෝධයයි දකින්නේ. ඒතකොට ස්කන්ධයන්ගේ නිරෝධය දකිද්දි මෛත්‍රිය දිහා බල දැන් උදාහරණයක් විදියට දැන් හිතන්න මේ විදියට දැන් මෛත්‍රිය කියන එක සංකාරයක්. ඒ සංස්කාරය එතනම නිවිල යනවා. එතනම නිවිල යනවා. ඊට පස්සේ ආයත් සංකාර ගන්නවා ආයත් නිවිල යනවා. ආයත් සංකාර ගන්නවා ආයත් නිවිල යනවා. සංඥා පහළ වෙනවා ආය නිවිල යනවා. මොකද මේ නිවුණාට පස්සේ තමයි ඊළඟට සංඥාව පහළ වෙන්නේ. සංඥාව එක දිගට පවතින්නේ නැහැ. මේ උතුරු දිශා භාග කියනකොට ඒක නිවිච්ච නිසා තමයි සියලු සත්වෝ සුවපත් වේවා කියන්නේ. ඒකත් නිරුද්ධයි ඊළඟ වාක්‍යය කියනකොට. වචනේ කියනකොට වාක්‍යයක් කියන්න ඕනේ නැහැ. වචනයක් කියන්නත් ඕනේ නැහැ. එතනම නිවි යන නිරෝධ ධර්ම ටිකක් නේද මේ මෛත්‍රී භාවනාව කරන එකස්සේ මා තුල ජනිත වුණේ කියලා. එයා මේ ඒ තුල ජනිත වෙච්ච ස්කන්ධ ධර්මයන් පිළිබඳ නිරෝධ වී යන ආකාරයම දකිනවා. එතකොට නිරෝධානුපස්සනාව වැඩෙනවා. ඊළඟට පටිනිස්සග්ගානුපස්සනාව. පටිනිස්සග්ගානුපස්සනාව වඩන්නේ ඇයි පින්වත්නි? පටිනිස්සග්ගානුපස්සං භාවෙන්තෝ ආදානම් පජහති. මේ පටිනිස්සග්ගානුපස්සනාව තුල තමයි අතහැරිලා යන්නේ. අල්ලගෙන තියනවා නම්. දැන් අපි මෛත්‍රිය උනත් අල්ලගෙන ඉන්නවා නම් ඒකත් දැන් මෙතන අතහැරිලා යනවා. බය නොවි මෛත්‍රිය පවා එතන අතහරින්න ඕන. එතකොට මෙතන ස්කන්ධ ලෝකේම අතහැරිලා යනවා. ස්කන්ධ ලෝකේම අතහැරිලා යනවා. ඔක්කොම අතහැරිලා යනවා. ස්කන්ධ ලෝකේම අතහැරිලා යනකොට පින්වත්නි එතන වැඩෙන්නේ මොකද්ද? පටිනිස්සග්ගානුපස්සනාව. එතකොට මෛත්‍රී භාවනාවම වඩාගෙන යනකොට ඊළඟට කායානුපස්සනාවත් වැඩෙනවා. මොකද්ද? දැන් ওই සප්තානුපස්සනාවනේ ඔය කිව්වේ ඕක ටිකක් අපි කියලා තියෙන එකක් නේ. දැන් මෙතන බලන්න මෛත්‍රී භාවනාව තුළ කායානුපස්සනාවත් වැඩෙන විදිහට මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. මේකේ තියෙනවා දැන් කෙනෙක් කියන්න පුළුවන් කායානුපස්සනාවේ නැහැනේ, කායානුපස්සනාවේ තියෙන කර්මස්ථාන වල නැහැනේ මේ මෛත්‍රී භාවනාවක කතාවක්. නවසීවතික භාවනා, ධාතු මනසිකාර, මේ ආනාපාන සතිය, ඊට පස්සේ ඉරියාපත භාවනාව, ඕම භාවනා ටිකක් තියෙන. ඒක නෑනේ. ඉතින් ඒක මේ කායानुපස්සනාව සතිපට්ඨාන විග්‍රහය නෑනේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. මේ පරමාර්ථයේ දකින්නකොට අට්ඨාරස විපස්සනා වැඩෙන විදිහට මෛත්‍රී භාවනාව පරිහරණය කරන විදිය ගැන අහලා තියෙන නිසයි මේක පැහැදිලි කරන්නේ. හේතුව මේ විදියට වැඩුවොත් ඒකාන්ත වශයෙන්ම යම් ශ්‍රාවකයෙකුට අවබෝධය කරා යන්න පුළුවන්. මේ කවර භාවනාවක් කළත් අපි දක්ෂ වෙන්න ඕන සත්පුද්ගල භාවයේ බිඳ ගන්න තැනකට ඒ භාවනාව හසුරුව ගන්න. කරන්නේ මොකද්ද කියන භාවනාව වැදගත් නෑ. මොන භාවනාවක් කළත් බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය කරා යනවා නම් මොන දෙයක් කළත් මෙතන සත්වයක් පුද්ගලයෙක් මමෙක් නෑ කියන එක දැක ගන්න විදිහට අපි ඒ භාවනාව හසුරුවා ගන්න අපිට පින්වත්නි වැඩපිළිවෙලක් තියෙන්නම ඕන. එහෙම වැඩපිළිවෙලක් තියෙන්න ඕන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා ඊළඟට මේ කායානුපස්සනාව, අට්ඨාරස විපස්සනාවේ කායානුපස්සනාව තමයි 8 වෙනි එක. කායානුපස්සනාව වඩනකොට ඇයි කායානුපස්සනාව වඩන්නේ? කායානුපස්සනම් භාවෙන්තෝ ඝන සංඥම් පජහති. මේ ඝන සංඥාවක් තිබ්බා. දැන් මම සියලු සත්වෝ සුවපත් වේ. මේ ඔක්කොම සංඥා ගොඩ. මේ ඝන සංඥාවක් පවතින්නේ. එතකොට මේ ඝන සංඥාව තුල මම මෛත්‍රිය වඩනවා, අහවලාට මෛත්‍රිය පතුරවනවා කිව්වට පින්වත්නි මෙතන මමෙක් ගන්නවත් නැහැ, සියලු සත්වයක් ගන්නවත් නැහැ. මොකද මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධාතු කොටස් ටිකක්.
මෙන්න මේ ධාතු කොටස් ටික විසිරුවලා බලනකොට මම සුවපත් වේවා කියලා මම කියලා කියන්න බෑ. මෙතන මේ ඝන සංඥාව සංයෝග වෙච්ච ඝන සංඥාවටයි මම කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයේ සංයෝගයට තමයි මම කියලා මම හිතාගෙන ඉන්නේ. සියලු සත්වෝ කියලා කියන්නේත් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥානවල සුසංයෝගයටයි. ඒ බඳු සුසංයෝගයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ බඳු සුසංයෝගයකට අපි අහු වෙලා ඉන්නවා. ඒ බඳු සුසංයෝගයකට ඝන සංඥාවෙන් අපි රැවටිලා ඉන්නවා. එතකොට ඒ බඳු සුසංයෝගය විසිරුවලා බලනවා මෙතනදී මේ මම මෛත්‍රිය වැඩුවා මේ උතුරු දිසා භාගයට දකුණු දිසා භාගයට සියලු සත්වයන්ට හිතවත් සත්වයන්ට මැදහත් සත්වයන්ට අහිතවත් සත්වයන්ට මම මෛත්‍රිය වැඩුවා කියලා කතා කළාට මෙතන ක්‍රියාත්මක වුණේ ධාතුන්ගේ ක්‍රියාත්මක වීමක් කියලා පැහැදිලිව මෙතන දකිනකොට අර සියලු සත්වයෝ කියලා පවතුණු ඝන සංඥාව දුර වෙලා යනවා. මම කියලා ඝන සංඥාවක් තිබ්බනම් දුර වෙලා යනවා. ඒක බෙදලා බලන එක තමයි මෙතන කරන්නේ. අන්න එතකොට වැඩෙන්නේ මොකද්ද? කායානුපස්සනාව. බලන්න මෛත්‍රී භාවනාව තුළ නම් කායානුපස්සනාවත් වැඩෙන විදියට වඩන්න පුළුවන්. ඒක අපි දක්ෂ වෙන්න ඕන. කායානුපස්සනම් භාවෙන්තෝ ඝන සංඥම් පජහති. එතකොටයි ඝන සංඥාව දුර වෙලා යන්නේ. එහෙමනම් මොකද දැන් මේක කෙනෙක් කියන්න පුළුවන්. එහෙමනම් ඉතින් කෙලින්ම ධාතු මනසිකාර්ය ආනාපාන සතියෝගේ භාවනාව කරාම හරියට මොකටද මේ මෛත්‍රී භාවනාව වඩලා ඕක කරන්න යන්නේ? නැහැ. සමහර අය ඉන්නවා ඒ අයගේ හිත තුළ මෛත්‍රී භාවනාව තමයි හොඳට වැඩිලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒක දිගට දියුණු කරගෙන යන්න කැමතියි. මොකද එක එක්කනාගේ හිත වැඩෙන විදිය වෙනස්නේ. වැඩෙන විදිය වෙනස්නේ. සමහර අය අනාදිමත් කාලයක් තිස්සේ හොඳට මෛත්‍රී භාවනාව පුහුණු කරපු අය. ඉතින් මේ මෛත්‍රී භාවනාව පුහුණු කරපු අයට මෛත්‍රී භාවනාව හොඳට වැඩෙනවා. අලුතෙන් මොකක් හරි අලුත් භාවනාවකට බැහැගත්තට පස්සේ මේ භාවනාව සමහරට දියුණු වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට එහෙම දියුණු වෙන්නේ නැති නිසා ඒ අය වඩාත් කැමති වඩාත් රුචි කරනවා අර තමන්ගේ හිත කනාදිමත් කාලයක් තිස්සේ වැඩිච්ච මෛත්‍රී භාවනාව දියුණු කරන්න. එතකොට මේ බඳු ශ්‍රාවකයෙකුට හිතෙන්න පුළුවන් මේකම බැයිද විපස්සනා කරන්න වගේ. අන්න එහෙම ශ්‍රාවකයෙකුට උදව්වටයි අපි මේක කියන්නේ. එහෙනම් මෛත්‍රී භාවනාව දියුණු කරගෙන ගිහින් මම උතුරු දිසා භාග දකුණු දිසා භාග සියලු සත්වෝ මේ වචන අල්ලගෙන මේවා තුල පවතින ඝන සංඥාව දුරු වෙලා යන විදියට කායානුපස්සනාව වඩන්නයි තියෙන්නේ. ඊළඟ එක තමයි වායානුපස්සනං භාවෙන්තෝ ආයූහනම් පජහති. ආයූහනම් පජහති. ඒ කියන්නේ පින්වත්නි මේ වායානුපස්සනාව කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලිය තුල වැයපැත්ත දකින්න. වැයපැත්ත දකින්න. එතකොට වැයපැත්ත දකින්නවා කියලා කියන්නේ ඇත්තට මෙහෙම දකින්නකොට තමයි මෙතන මේ රැස් ඒක වෙන්නේ වායානුපස්සනම් භාවෙන්තු ආයූහනම් පජහති. රැස් කරන ගතියක් තියෙනවා නම් ඒක අතහැරිලා යනවා. එක එක විදිහට මේ ස්කන්ධයන් අතහැරලා දාන විදිය මේ රැස් කරන ගතියක් තියෙනවා. මෛත්‍රී භාවනාව තුළ මේ සංස්කාර ගොඩ ගහ ගන්න ගතියක් තියෙනවා. එතකොට මෙතන පින්වත්නි උනේ ස්කන්ධයන්ගේ පහක පහළ වීමක් සහ නැති වෙලා යෑමක් කියලා අපි දන්නවනේ. එතකොට ඒ විදියට ස්කන්ධ මෙතන තවත් සියුම්ම දකින්නවා. දැන් අපිට තේරුණා මෙතන මෛත්‍රිය මම සුවපත් වේවා සියලු සත්වයෝ සුවපත් වේවා කී වැඩුවට මේ වඩන වැඩිම අතර උනේ මම කියලා කෙනෙක් ගන්න විදිහක් නැහැ. මෙතන සම්පූර්ණයෙන්ම උනේ ස්කන්ධයන්ගේ සමුදේ වැය කියලා Tamanට තේරෙනවනේ හොඳට. එතකොට ස්කන්ධයන්ගේ සමුදේ වැය කියලා Tamanට තේරෙනවා ස්කන්ධයන් ටිකක් පහළ වුණේ කියලා. එතකොට මෙතන තවත් සියුම්ම දකින්නවා ඒ ස්කන්ධයන්ගේ ඇතිවි නැතිවි යාම කියන ස්වභාවය දැනගත්ත හිතක් තියෙනවනේ. ඒ හිතත් ඇතිවි නැතිවි යනවා. අන්න සියුම්ම තවත් පියවරක් ඉස්සරහට තියලා බලනවා වායානුපස්සනාවේදී. මෙතන සත්වයක් පුද්ගලයෙක් නැහැ සියලු සත්වයන්ට කොහොමද මෛත්‍රිය වඩන්නේ මේකත් තනිකරම යථාර්ථය නොවේ කියලා දැකපු තැනක තේරුණානි ස්කන්ධයන් ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක් කියලා. දැන් වායානුපස්සනාවේදී දකින්නවා එතනින් ඉදිරියට තව පය තියලා කකුල ඉස්සරහා පැත්තට තියලා දකින්නවා මොකද්ද මෙතන මේ ඒ කියන්නේ ස්කන්ධයන්ගේ ඇතිවි නැතිවි යනවා කියන එක දැනගත්ත හිතක් තියෙනවනේ. ඒක දැනගatti ඒ හිතත් ඇතිවි නැතිවි යනවා.
ඒ හිතත් ඇතිවි නැතිවි 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 යනවා. මෙන්න මෙතන ඉඳලා පින්වත්නි මහ හිස් භාවයක් හිත තුල අත්දකින්න ලැබෙනවා. සංස්කාරයන් හිත තුල ජනිත වෙන්නේ නැති ස්වභාවයක් අත්දකින්න ලැබෙනවා. කිසිම සංස්කාරයක් ඇති නොවන ස්වභාවයක් කිසිම සංස්කාරයක් ඇති නොවන ස්වභාවය තුල සංසාරයට මේ මොහොතේ කිසිවක් රැස් වෙන්නේ අන්න බලන්න. ඒකයි කිව්වේ වායානුපස්සනම් භාවෙන්තෝ ආයූහනම් පජහති කියලා. දැන් කිසිම සංස්කාරයක් හිතට ඒ හිතත් විපස්සනා කරලානේ තියෙන්නේ. සංස්කාර ධර්මයන් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා කියලා දැනගත්ත හිතත් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. ඒ හිතත් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා කියලා හිත දෙකක් තුනක් පිටිපස්සට බලනකොට සංස්කාරයන් ඇති නොවන මට්ටමට, ඒ කියන්නේ බොහෝම හිත නිසල මට්ටමකටපත් වෙනවා. නිසල භාවයකට හිතපත් වෙනවා. ඒ නිසල භාවයකට හිතපත් වීම තුල පින්වත්නි එයාගේ සංසාරයට ඒ වායානුපස්සන වඩන එක අල්ප මාත්‍රයකවත් උදව්වක් හම්බෙන්නේ නැහැ. ඇයි? කිසිදු සංස්කාරයක් එතන ඇති වෙන්නේ නැති නිසා. ඒ වැඩිම තුල මහ ප්‍රබල වැඩිමක්. ඒක ස්ථාවර කරගන්නයි තියෙන්නේ හිත තුල. මේක ස්ථාවරනේ අර භාවනාවෙන් හිටියාම ඒක සංසාරයට රැස් නොවුනට එතනින් පස්සේ ආය රැස් වෙනවනේ. ඒකම ස්ථාවර වීම තමයි අරහත්ත්වය කියලා කියන්නේ. ඊළඟට එතන ඉඳලා මෙයාට වඩන්න පුළුවන් විපරිණාමානුපස්සනම් භාවෙන්තෝ. විපරිණාමයේ දකින්න. මොකද්ද? මේ ස්කන්ධයන්ගේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මොනතරම් විපරිණාම ආදීනව සහිතයිද? මෛත්‍රිය වැඩිම ASCII මේ හිත එකඟ කරගෙන ඉන්නකොටවත් ස්කන්ධයන්ගේ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාම නැවතිලා එක දිගට හිත එකඟව පවතිනවා කියලා අපි හිතාගෙන හිටියට එහෙම පවත්ව ගන්න බැරි නම් මොන්න තරම් විපරිණාමයකට මේවාපත් වෙනවද, වෙනස් ස්වභාවයකටපත් වෙනවද, නිරන්තරයෙන්ම අනිත්‍යතාවයට යාම නිසා වෙනස් වෙන ස්වභාවයටපත් වෙනවා. මේ ස්කන්ධයන් මේ මෛත්‍රිය වැඩිම තුල කොයිතරම් විපරිණාමයටපත් වුණාද කියලා හොඳට දකින්න. හොඳට දකින්න. ඒ වගේම මේ මෛත්‍රී භාවනාව වඩපු කෙනා තුල බාහිර ලෝකෙට අපි මෛත්‍රිය වැඩුවනේ. ඒ වඩපු කෙනත් නිරන්තරයෙන් විපරිණාමයට යන ආකාරය බාහිර වශයෙන් බලනවා. මම සුවපත් වේවා කියනකොට මම සුවපත් වේවා කියලා කියන වෙලාවෙත් මම කොයිතරම් විපරිණාමයට මේ රූප කලාප මොනතරම් බිඳි බිඳි ගියාද. උතුරු දිසා භාග සියලු සත්වෝ මගේ අම්මා සුවපත් වේවා කියලා කියනකොට, තාත්තා සුවපත් වේවා කියනකොට, දරුවෝ සුවපත් වේවා කියනකොට ඒ දරුවා සුවපත් වීම කෙසේ වෙතත් ඒ මොහොතේ මොනතරම් ඒ දරුවා තුලත් චිත්තජ රූප පහළ වෙලා මොනතරම් විපරිණාමයට ගියාද කියලා අජ්ජත් බාහිර වශයෙන් විපරිණාමයේම දකිනවා. ඒ වගේම තමා තුල ඇතිවෙන ස්කන්ධයන්ගේ විපරිණාමයක් දකින්න. එතකොට විපරිණාමානුපස්සනාවත් වැඩෙනවා. දැන් බලන්න මෛත්‍රිය වඩාන ගිහින් ඒක තුලම අට්ඨාරස විපස්සනාව ප්‍රගුණ වෙන විදිය. ඊළඟට පින්වත්නි මෙතන ඊළඟට වඩනවා අනිමිත්තානුපස්සනම් භාවෙන්තෝ නිමිත්තම් පජහති. බොහොම වැදගත් දෙයක් මේක. මාතෘකා විදියට විතරයි කියන්න වෙන්නේ වෙලාව නැති නිසා. අනිමිත්තානුපස්සනම් භාවෙන්තෝ නිමිත්තම් පජහති. පින්වත්නි මෙතන වැදගත් දෙයක් තමයි හිතේ සටහන් වෙනවා සියලු සත්වයෝ, උතුරු දිසා භාග සත්වයෝ, හිතවත් සත්වයෝ. මේවා සටහන් වෙලා තියෙනවද නැද්ද? තියෙනවා. ඒවා සටහන් වෙලා තියෙන නිසා තමයි අහිතවත් සත්වයෝ කියන එකට අමනාප ඔක්කොම ඔලුවට එන්නේ. අමනාප වෙච්ච අය මතක් කරගන්න පුළුවන්. මේ ඔක්කොම නිමිති පින්වත්නි. අනිමිත්තානුපස්සනාව වඩනකොට නිමිත්තම් පජහති. නිමිත්ත ප්‍රහාණය වෙලා යනවා. ඇස් දෙක පියාගෙන ඉන්නකොට නිමිති වැටහෙන ගතියක් තිබ්බනම් නිමිත්ත වැටහිලා යනවා. ඒ නිමිත්ත වැටහෙන එක අතහැරිලා යනවා. එතකොට පින්වත්නි උතුරු දිසා දකුණු දිසා මෙහෙම මොකක්වත් නැහැ. Tamanට තේරෙනවා සියලු සත්වයන් අතර ස්කන්ධයන්ගේ පහළවීමක් තියෙන්නේ. මා තුලත් ස්කන්ධයන් අතර පහළවීමක් තියෙන්නේ. පඨවි ආදී මූල ධාතු හතරක සුසංයෝගයකට මම හිතවත් අහිතවත් කියලා නිමිති පටලවාගෙන හිටියට මේක තන්නි කරම මුලාවක් කියලා Tamanට භාවනාවෙන් පේන්න පටන් ගන්නවා. පෙන්න පිඬක් වගේ අල්ලන්න දෙයක්වත් නැහැ. ඇති වෙච්ච තැනම ඇති වෙලා නැති වෙලා යනවා කියලා Tamanට තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒ ශ්‍රාවකයා තුල වැඩෙන්නේ අප්පනිහිතානුපස්සනාව. අප්පනිහිතානුපස්සනම් භාවෙන්තෝ පනිදින් පජහති. පනිදින් කියන්නේ ප්‍රාර්ථනා කරන ගතියක් තිබ්බන. අපි තුල හැම වෙලාවකම ප්‍රාර්ථනා කරන ගතියක් තියෙනවා.
ඒ මිබඳු ස්කන්ධයන් අනාගතයට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? ප්‍රාර්ථනා කරනවා. ඇයි එහෙම ප්‍රාර්ථනා කරන්නේ? අවිද්‍යාව නිසා. කවරක්ද පින්වත්නි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ? ලෝකෙ මොනවද එහෙම ප්‍රාර්ථනා කරගන්න තියෙන්නේ? ප්‍රාර්ථනා කරන්න කිසි දෙයක් නැහැ. ප්‍රාර්ථනා කරන්න කිසි දෙයක් නැහැ. සම්පූර්ණයෙන් අපි සංසාරේ ප්‍රාර්ථනා කළාට දැන් මේ විදියට ඉස්සරහින් දියුණු වායානුපස්සනාව, විපරිණාමපස්සනාව, පටිනිස්සග්ගානුපස්සනාව ආදී වාඩාගෙන ආවට පස්සේ මේක අමුතුවෙන් ආයේ පුහුණු කරන්න දෙයක් නැහැ. එයාටම තේරෙනවා සතුටින් ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. මෛත්‍රිය වැඩිම තුලම ස්කන්ධයන් හටගෙන එතනම නිරුද්ධ වෙලා නිවි ගිහින් තියෙන්නේ මොනවද ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ කියලා ස්කන්ධයන්ගේ යථාර්ථයම දකිනවා. අවිද්‍යාව වැඩුණු නිසායි ලෝකේ ප්‍රාර්ථනා කරන්නේ බියවිය යුතු දෙයක්. මෙතන නම් කියන්නේ ගැඹුරින් බලනකොට බුද්ධත්වය වුවත් ප්‍රාර්ථනා කළ යුතු දෙයක් නොවේ කියලා ගැඹුරින් තේරෙනවා. ඒක වැරදි විදිහට අල්ලගන්න එපා. ඇයි හැම වෙලාවකම ස්කන්ධයන්ගේ ඇතිවි නැතිවි යාමක් තියෙන කියලා පේනකොට පින්වත්නි මොනවද ලෝකේ ප්‍රාර්ථනා කරන්න පුළුවන්? මෙතනම ප්‍රාර්ථනා කරන තැනම ඇති වෙලා නැති වෙලා යනවා නම් ඒ ඇතිවෙච්ච සියලුම මේ ස්කන්ධ ධර්මයන් ඉතින් කොහොමද දෙයක් ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ? අපි ප්‍රාර්ථනා කරනවා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා. සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ කොහොමද පින්වත්නි? ප්‍රාර්ථනා කරනකොටම ඇතිවෙච්ච සංස්කාර එතනම අනිත්‍යතාවයට යනවා නම් සියලු සත්වයෝ නිදුක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරන තැනම පින්වත්නි එතනම සංස්කාර ධර්මයන් නැති වෙලා යනවා නම් අපින් ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද? ලෝකේ මොනතරම් මෝඩ වැඩක්ද දැන් මේ කරලා තියෙන්නේ කියලා පැහැදිලිව පේන්න පටන් ගන්නවා. මුලින්ම මෛත්‍රිය වඩන අය නෙමේ කාලයක් වඩපු අය මේ විදියට දැක්කොත් එයාට හිත නිවන පැත්තට නම්ම ගන්න පුළුවන්. ඒකයි. ඉතින් මම කෙටියෙන් කියනවා ඊළඟට ශුන්්‍යතානුපස්සනාව. ශුන්්‍යතානුපස්සනාව වඩනකොට මේකම ඉතින් ඉදිරි පියවරක්. අර අනිත්‍ය දුක්ඛ අනාත්මයේම ඉදිරි පියවරවල් නෙමේවා. ශුන්්‍යතානුපස්සනම් භාවෙන්තෝ අත්තාබිනිවේසම් පජහති. ආත්මය කියලා බැසගෙන ඉන්න ගතියක් තියනවා නම් එතන මේ ශුන්්‍යතානුපස්සනාව දුර වෙලා යනවා. මම සුවපත් වේවා, මම නිදුක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා ආත්මීය ස්වභාවයක් බැසගෙන හිටියනම් මමික් ඇත්තෙත් නෑ. මෙතන මේ ස්කන්ධයන්ගේ පහළ වෙලා නිරුද්ධ වීමක් තියෙන්නේ. ඉතින් මේකට කොහොමද මගේ ආත්මය කියලා කියන්නේ කියලා ඒකට සම්පූර්ණයෙන්ම ඒ චින්තනය දුර වෙලා යනවා පින්වත්නි. දුර වෙලා යනවා. එතකොට මේ සෝතාපන්න වෙනවා නම් මේක හරිම වැදගත් දෙයක්. ශුන්්‍යතානුපස්සනාව. ශූන්‍ය වශයෙන් ලෝකයේ දකින්න විදිය ගැන අපි දේශනා කරලා තියෙන නිසා ඒ පිළිබඳ මෙතන අතිරේක පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. එතකොට ශුන්්‍යතානුපස්සනාව වඩනකොට මම සුවපත් වේවා කියපු එකම මොනතරම් මුලාවක්ද කියලා පේන්න පටන් ගන්නවා. අධිපඤ්ඤාන පස්සනම් භාවෙන්තෝ සාරදහා බිනිවේ සම්පජහති. අධි ප්‍රඥාව විනිවිද යන ප්‍රඥාවෙන් දකිනකොට පින්වත්නි ගැඹුරින්ම අනාත්මය පේන්න පටන් ගන්නවා. මෙතන සංකාරයන් නැති වෙන්නේ මෛත්‍රිය වැඩිම තුලත් සංකාර ධර්මයන් නැති වෙලා යාමක් තියෙන්නේ. මෙතන මම වඩපු මෛත්‍රියකුත් නැහැ, මට වැඩිච්ච මෛත්‍රියකුත් නැහැ කියලා අධි ප්‍රඥාවෙන් බලනවා. නිකම් ප්‍රඥාවෙන් නෙමෙයි අධි ප්‍රඥා. අධිපඤ්ඤා පස්සනාව කියන්නේ භාවනාවක් ඇත්තටම. අට්ඨාරස විපස්සනාව එකක් ඒක. එතකොට මෙතන මේ මෛත්‍රිය වඩනවා කියන එක ASCII මේ හුදු නාම ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි තියෙන්නේ කියලා අධි ප්‍රඥාවෙන් දකිනකොට සාරයක් වශයෙන් තියෙනවා නම් අධිපඤ්ඤාපස්සනම් භාවෙන්තෝ සාරදහ බිනිවේ සම්පජාති. සාරයක් අහුණා නම් මෛත්‍රිය තුල හරි සාරයක් අහුණා නම් ඒ සාරයක් දුර වෙලා යනවා. ඔක්කොම අතහැරිලා යනවා. එතකොට මම උතුරු දිසා භාග දකුණු දිසා මේවා නිකම්ම සිතුවිලි විදිහට විතරයි දැන් පේන්නේ. හරයක් ඇති දෙයක් විදිහට පේන්නේ. හිතවත් සත්‍යෝ සිතුවිලි විදිහට විතරයි පේන්නේ. හරයක් ඇති දෙයක් වෙම අහිතවත් සත්‍යෝ ගැටීමක් නැහැ. සිතුවිල්ලක් විදිහට විතරයි පේන්නේ. සිතුවිල්ලක් විදිහට දකිනවා. අධි ප්‍රඥාවෙන් දකිනකොට පින්වත්නි බෙදීමක් නැහැ. බෙදීමක් නැහැ. මේ විදිහට දකිනකොට පින්වත්නි එයා තුල විශාල යහපතක් වෙනවා. ආදීනවානුපස්සනම් භාවෙන්තෝ ආලයාබිනිවේ සම්පජහති. පින්වත්නි ආදීනවම දකිනවා මේ වගේ.
මේ ස්කන්ධයන්ගේ පහළවීම කියන්නේ මහා දුකක්මයි, මේක අනිත්‍ය වෙලා යනවා, විපරිණාමයටපත් වෙනවා කියලා ආදීනවම දකිනවා. මෛත්‍රිය තුලත් ඒක නම් වෙන්නේ ස්කන්ධයන් නම් පහළ වෙන්නේ, ස්කන්ධයන් කොතන පහළ වුණත් දුකක් විදියටම දකිනවා, ආදීනවම දකිනවා. එතකොට ආලය සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා. මෛත්‍රී භාවනාව තුලවත් ස්කන්ධයන් නම් පහළ නොවිය යුතුයි කියලා Tamanට එතකොට පේන්න පටන් ගනී. යථාභූත ඥාන දස්සනම් භාවෙන්තෝ සම්මෝහාබිනිවේ සම්පජහති. මේ විදියට දකිනකොට යථාර්ථයමයි පේන්නේ. මෛත්‍රී කතාවක් නෑ, ස්කන්ධයන්ගේ පහළවීමක් තියෙන කියලා පේන්න පටන් ගන්නවා. පටිනිස්සග්ගානුපස්සනං, මෙතන කියනවා පටිසංඛ්‍යානුපස්සනං භාවෙන්තෝ අපටි සංකතම් පජහති. නිවන පිණිස එකම ක්‍රමයේ ස්කන්ධයන්ගේ යථාර්ථය මේ විදියට දැකීමමයි කියලා යාට පේන්න පටන් ගන්නවා. ස්ථීර වශයෙන්ම මෙතනින්මයි සෝවාන් වෙන්න තියෙන්නේ, සකදාගාමි වෙන්න තියෙන්නේ කියලා Tamanට පේන්න පටන් ගන්නවා. මේකමයි මාර්ගය කියලා, මේ වඩපු මාර්ගය ගැන Tamanට ප්‍රසාදයක් ඇති වෙනවා. මේ තුලින්මයි නිවනටපත් කරගන්න තියෙන්නේ කියලා. විවට්ටා මේව විස්තර කරගන්න ඕන, නමුත් පොදුවේ හරි අදහස ගන්න එක හොඳයි. විවට්ටානුපස්සනම් භාවෙන්තෝ සංයෝගාබිනිවේසං පජහති. වෘත්තාකාරව වටයක් විදියට විවට්ටානුපස්සනාව. පින්වත්නි, වටය බිඳලා දානවා මෙතනදී. මොකද්ද? සංසාර වටේ බිඳෙනවා. දස සංයෝජනයන්ගේ බැම්ම ලිහෙනවා. මේ විදියට වඩනකොට සංයෝගාබිනිවේසං වෘත්තාකාරව මේ වටේ විවට්ට කියලා කියන්නේ මොකද්ද? විවට්ට කියලා කියන්නේ වටේ නතර කරනවා කියන එක. සංසාර වටයම මේ විදිහටමයි නතර කරන්න තියෙන. ස්කන්ධයන් තුල උපාදානෙ නොවිච්ච තැනකමයි මේ සසර නවතින්නේ කියලා Tamanට මේක ප්‍රතිවේක්ෂා කරගන්න පුළුවන්. මෛත්‍රිය වඩාගෙන යම් ශ්‍රාවකයෙකුට පුළුවන් අට්ඨාරස විපස්සනා වඩලා මෛත්‍රියෙන්ම නිවනටපත් වෙන්න. කෙනෙක් කියාවි මෛත්‍රිය වඩලා නිවන් දකින්න බෑ කියලා. Taman දක්ෂ වුණොත් මෛත්‍රිය තුලින් ගැඹුරු විපස්සනාවක් පැත්තට තමන්ව හසුරුවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ බඳු හැසිරවීමක් පිණිස